හොඳයි දුවේ පුතේ අපි බලමු ඊළඟට මේ මැනුම් ක්‍රමයේ සඳහා විශේෂයෙන්ම මේ තලමේස බිම් මැනුම් ක්‍රමයේ සඳහා දුවේ පුතේ විශේෂයෙන්ම මේ සඳහා මේටම ආවේනික වෙච්ච right ඒ සඳහා සකසන ලද උපකරණ කට්ටලයක් යොදා ගන්නවා දුවේ පුතේ අපි ඔබ දැක්ක වීඩියෝ එකේදී කලින් කොටසේදී තලමේස බිම් මැනීම සඳහා භාවිතා කරන මේ උපකරණ කට්ටලයේ උපකරණ ටික විශේෂයෙන්ම මේ සඳහා මීටම ආවේනික වෙච්ච විශේෂිත උපකරණ කට්ටලයක් භාවිතා කරනවා දුවේ පුතේ ඔබට විභාගයේදී ඒක අහන්න පුළුවන් අනිවාර්යෙන් මේ සඳහා භාවිතා කරන උපකරණ අහන්න පුළුවන් ඒ නිසා අපි බලමු දුවේ පුතේ මේ කොටසින් මොනවද මේ භාවිතා කරන උපකරණ කියලා අපි බලමු හොඳයි දුවේ පුතේ බලන්න මෙම මැනුම් ක්‍රමයේ සඳහා ඒටම ආවේනික විදිහට සකස් කරන ලද උපකරණ කට්ටලයක් යොදා ගන්නවා පුතේ මේ බලන්න තලමේසේ සහ තෙපාව අපි අර කිව්වේ තෙපාව මත නැංගූ අඳින පූර්ව කිව්වේ මේ ඩ්‍රොවින් බෝඩ් එක මේ බලන්නකෝ තෙපාව බලන්නකෝ පාද මේ ට්‍රයිපෝඩ් එක ඊට පස්සේ ඒට සම්බන්ධ තලමේසේ අපි නැත්තම් ඇඩ්ජස්ටින් ද ට්‍රයිපෝඩ් එක ඇඩ්ජස්ට් කරලා උස වෙනස් කරගන්න පුළුවන් ඊට පස්සේ ආව පොළොව මත ස්ථාවර සවි කරලා ඒ මත ඕගොල්ලෝ දැක්කා ස්ක්‍රූ එකක් සම්බන්ධ කරලා තිබුණා ඒකට තලමේසේ මත තියලා තලමේසේ සම්බන්ධ කිරීම සිදු කරා වීඩියෝ එකේදී බොහොම හොඳින් දුවලා පුතාලා දැක්කා බලන්න දුවේ පුතේ තලමේසේ සහ තෙපාව මේ බලන්න තලමේසේ ප්ලේන් ටේබල් එක බලන්න තේක්ක වගේ පදම් කළ ලීයකින් හදලා තියෙන පුතේ මේක පදම් කළ ලීයකින් හදලා තියෙන මේක රයිට් බලන්නකෝ තලමේසය සහ තෙපාව ප්‍රධානම කොටස තමයි අපි නැත්තම් කියනවා තෙපාව මත නැංගූ අඳින පූර්ව කියලාත් ඕකටම කියනවා පුතේ මේ ඩ්‍රොවින් බෝඩ් එක තෙපාව මත නැංගූ අඳින පූර්ව කියලා දුවේ පුතේ අපි ඒකට කියනවා රයිට් එහෙනම් බලන්නකෝ තලමේසයේ තෙපාව මත සවි කළ හැක ඔයගොල්ලෝ දැක්කා තලමේසය අර ජල ප්‍රතිරෝධී ආවරණයක් තුල දාගෙන ඇවිල්ලා තලමේසයේ දුවේ පුතේ ඒකෙන් ඉවතට අරගෙන තලමේසය තියලා මේ තෙපාව මත තලමේසය තියලා හරියටම මේ ස්ක්‍රූ එකක් තිබ්බ නේද ඒකට සම්බන්ධ කරලා ඒක තද කරලා හරියටම ස්ථාවරව තෙපාව මත සවි කරා. තෙපාව පොළොව මත හරියටම උස අණුව යස් කරලා තෙපාව හරියටම පාදයෙන් ඒ කොටස මෙහෙම පාදයෙන් පහළට කරලා මේක අපිට සකස් කරලා පොළොව මත ස්ථාවරව සවි කරා. එහෙනම් දුවේ පුතේ තලමේසය සහ තෙපාව තලමේසය මේ තියෙන තලමේසය තෙපාව මත මේ තියෙන තෙපාව මත සවි කළ හැකිය. එය සිරස් අක්ෂයක් වටා සිරස් අක්ෂයක් වටා ඕනෑම දිශාවකට කරකැවිය හැකිය. සිරස් අක්ෂයක් වටා මේ මේසේ මේ සිරස් අක්ෂයේ වටා මේ මෙහෙම රඳවලා තියෙන මේසය ඕනම දිශාවකට කරකවලා හදා ගන්න පුළුවන්. එය බලන්නකෝ තලමේසය තෙපාව මත සවි කළ හැක. මේ තියෙන තලමේසය මේ තියෙන තෙපාව right තලමේසයේ තෙපාව මත සවි කරන්න පුළුවන් මේ බලන්න එය සිරස් අක්ෂයක් වටා ඕනෑම දිශාවකට කරකැවිය හැක බලන්නකෝ එය සිරස් අක්ෂයක් වටා ඕනෑම දිශාවකට කරකවන්න පුළුවන් දැන් මෙතන මේ සම්බන්ධ කරලා තියෙන ස්ක්‍රූ එකට මෙතන තියෙනවා ස්ක්‍රූ එකකට සම්බන්ධ කරලා තියෙන්නේ සම්බන්ධ කරලා තියෙන. ඒතකොට මේ සිරස් අක්ෂයක් වටා මේසේ ඕනෑම දිශාවකට right කරකවන්න පුළුවන්. තෙත්තා වියලි කාලගුණික තත්ත්වවලට ඔරොත්තු දෙන ආකාරයේ දැව යොදා ගනිමින් මේ නිපදව යුතුය. මං කිව්වේ තේක්ක වැනි පදම් කළ ලීයකින් මේක සකස් කරලා තියෙන කියලා විශේෂයෙන්ම තෙත්තා වියලි කාලගුණික තත්ත්වවලට ඔරොත්තු දෙන ආකාරයේ මොන වගේද? දැව යොදා ගනිමින් තමයි පුතේ මේක නිර්මාණය වෙලා තියෙන්නේ. right ඔයගොල්ලන්ට ඇඳ ගන්න පුළුවන් විස්තර කරලා විස්තර ටික ලියා ගන්න පුළුවන්. පැහැදිලි නේද? ප්‍රධානම කොටස තමයි මේ මිනුම් ක්‍රමය සඳහා ඊටම ආවේනික වෙච්ච ඒ සකස් කරන ලද උපකරණ තමයි යොදාගන්නේ දුවේ පුතේ. ඉතින් පළවෙනි ප්‍රධානම කොටස විදියට තලමේසය සහ තෙපාව. නැත්නම් තෙපාව මත නංවන ලද අඳින පුවරුව කියලාත් අපි මේ අඳින පුවරුවක් නේ පුතේ මේකනේ කඩදාසියක් එලාගන්නේ. ඩ්‍රොවින් පේපර් එක අර කඩදාසියේ මේක මතනේ එලාගන්නේ අපි. ඇල්පිනිත්තක් ගහන ඊට පස්සේ මැදි. right එහෙනම් පළවෙනි එක්කෙනා කවුද? තලමේසය සහ තෙපාව. තලමේසය සහ තෙපාව. තලමේසය සහ තෙපාව. හරි.
මෙන්න ඊළඟ දෙවනි එක්කෙනා ප්‍රධාන කොටස් දෙකෙන් දෙවනි එක කවුද? ඇලිඩේඩය නැත්තම් තලදර්ශ රේඛාව. වීඩියෝ එකේදී ඔයගොල්ලෝ දැක්කනේ මේ ඇලිඩේඩය මෙහෙම දිගෑරලා ඇලිඩේඩය මෙහෙම තිබ්බ කියලා ඇලිඩේඩය දිගෑරලා ඇලිඩේඩයෙන් තමයි බැලුවේ ඉඩමේ මායිම් දිහා. ඉඩමේ මායිම් වලට පෙළගැන්වුම් රිටි අල්ලන් ඉන්නකොට ඉඩමේ මායිම් වල තියෙන මේ පෙළගැන්වුම් රිටි ඇලිඩේඩයෙන් බැලුවා. ඊට කලින් ඇලිඩේඩයෙන් බැලුවා ඉඩමේ මායිම් දිහා. දැන් හරියටම මේ පෙළගැන්වුම් රිටිත් එක්ක සමපාත වෙන අවස්ථාවේ එක මත එක සමපාත වෙනකොට මේ මිනුම් පටිය ආධාරයෙන් අර ඉඩමේ මායිම් වල ඉඳන් මේසයට තියෙන දුර මිනුම් පටයකින් මැනගෙන කඩදාසිය මත පරිමාණයට ලකුණු කරා කඩදාසිය මත පරිමාණයට සලකුණු කරා දුවේ පුතේ ඔබ පැහැදිලිව දැක්ක වීඩියෝ එකේදී නැවත නැවත ඔබට බලන්න පුළුවන්. රයිට්. කලින් කොටසේදී අපි ඒක ඔබත් එක්ක සාකච්ඡා කරා. එහෙනම් ඇලිඩේඩ් බලන්නකෝ සයිටින් රූල් එක. ඇලිඩේඩය නැත්තම් තලදර්ශ රේඛය ප්‍රධාන කාර්ය වෙන්නේ මොකද්ද? දෘෂ්ටි රේඛාව නිර්මාණය කිරීම. අන්න දෘෂ්ටි රේඛාව නිර්මාණය කරාම. මෙහි ප්‍රධාන කාර්ය තමයි කවුද? මොකද්ද? මොන රේඛාවද? දෘෂ්ටි රේඛාව නිර්මාණය කිරීම තමයි ප්‍රධානම කාර්යය. ඇලිඩේඩ් උපකරණයේ ඇලිඩේඩය. තලමේසේ ප්‍රධාන කොටස් දෙකයි. කවුද? තෙපාව මත නැංගූ අඳින පුවරුව. රයිට්. ඊළඟේ කවුද? ඇලිඩේඩය. දර්ශ රේඛය කියලාත් අපි යට කරන මේ ඇලිඩේඩ් උපකරණය. මොකක්ද එයාගේ ප්‍රධාන කාර්යය? දෘෂ්ටි රේඛාව නිර්මාණය කිරීම. දෘෂ්ටි රේඛාව නිර්මාණය කිරීම තමයි යාගේ ප්‍රධාන කාර්යය. ඊට පස්සේ අපිට හරියට ඒක සමපාත වෙනකොට ඒ රේඛාව රයිට් පෙළගැන්වුම් රිටිත් එක බලනවා හරියටම එක මත එක සමපාත වෙනවද කියලා. එහෙනම් ඕකේ අන්න ඒ ස්ථානයේ ඉඳන් ඉඳන් මේ මායිමතේ තියෙන දුර මිනුම් පටියක් ආධාරයෙන් මැගෙන කඩදාසිය මත පරිමාණයට ඒක සලකුණු කරනවා. එහෙනම් ඇලිඩේඩය තලදර්ශ රේඛයේ ඇලිඩේඩෝ සයිට් රූල් එක ප්‍රධාන කාර්ය වෙන්නේ දෘෂ්ටි රේඛාව නිර්මාණය කිරීම. මේකෙදී දක්න පෙත්ත හා වස්තු පෙත්ත මත මගින් කෝදුවෙන් ලබා දෙන රේඛාව. මේ බලන්න දක්න පෙත්ත. අයිවේන් එක. වස්තු පෙත්ත. රයිට්. බලන්නකෝ උපකරණේ නම. රයිට්. ධාරයේ මේකේ මේ උද්දේශය නැත්තම් ධාරය පට්ටම් ධාරය. පට්ටම් ධාරයේ එජ් එක. රයිට්. මේ එජ් එක. එජ් එක. බලන්න දක්න පෙත්ත. දැන් අයිවේන් එක. අයිවේන් එක ඇහැ තියලා බලන තැන දක්න පෙත්ත මේ වස්තු පෙත්ත. රයිට්. එහෙනම් බලන්න මොකද කියලා. එහි දක්න පෙත්ත මේ වස්තු පෙත්ත මගින් කෝදුවෙන් හරි මොකෙන්ද කෝදුවෙන් ලබා දෙන රේඛාවට සමාන්තර දෘෂ්ටි රේඛාවක් නිර්මාණය කරලා දෙයි. සමාන්තර දෘෂ්ටි රේඛාවක් නිර්මාණය කරලා දෙනවා. වීඩියෝ එකේ දැක්ක අපි බොහොම හොඳින් ඒ ආකාරය සමාන්තර දෘෂ්ටි රේඛාවක් නිර්මාණය කළා. ලියාගෙන ඇඳ ගන්න දරුවනේ. තාමත්ම පැහැදිලි. කවුද මේ ඇලිඩේඩ් උපකරණයෙන් බලලා තමයි අපි විශේෂයෙන්ම මේ දෘෂ්ටි රේඛාව නිර්මාණය කරගන්නේ. කොහොමද ඒක ලබා දෙන්නේ? අපි කිය දක්න පෙත්ත නැත්නම් අයිවේන් එක දක්න පෙත්ත හා වස්තු පෙත්ත මගින් මේ කෝදුවෙන් ලබා දෙන රේඛාවට රයිට් කෝදුවෙන් ලබා දෙන රේඛාවට සමාන්තර දෘෂ්ටි රේඛාවක් නිර්මාණය කළ දෙනවා. රයිට් දුවපති සමාන්තර දෘෂ්ටි රේඛාවක් නිර්මාණය කළ දෙනවා පුතේ. ඇඳගන්න. ලියලා ඇඳ ගන්න පුළුවන් දුවේ පුතේ ඔයාලට. රයිට්. විස්තරය ලියලා ඇඳ ගන්න පුළුවන්. රයිට්. ඊළඟට ලඹකරුව බලන්න ලඹකරුව හා ලඹේ අන්න මතකද අපි අර මේසේ මත පිහිටි ලක්ෂයක පොළොව මත පිහිටීම සෙවීම සඳහා මෙවැනි ලඹ කැටයක් භාවිතා කරා. ලඹ කරුවක් තියෙන ලඹ කැටයක් භාවිතා කරා. ඔබට පැහැදිලිව මතක ඇති. එහෙනම් කවුද? ලඹකරුව හා ලඹේ මෙම උපකරණයේ මගින් අන්න බලන්න මේසේ මත පිහිටි ලක්ෂයේ නේද? රයිට් මේ උපකරණයෙන් මොකක්ද අපි කරේ? මේ බලන්න. මේසේ මත පිහිටි ලක්ෂයේ පොළොව මත පිහිටීම. මේ දෙන්න එකම සිරස් රේඛාවක ආවේ. එකම සිරස් රේඛාවක. රයිට්. මේසේ මත පිහිටි ලක්ෂයක පොළොව මත පිහිටීමයි අපි මගින් හොයාගත්තේ. නේද දුපති? බලන්න එහෙනම් මේ උපකරණයේ ලඹකරුව සහ ලඹේ මොකද්ද කාර්යය? මේ උපකරණයේ මගින් මේසේ මත පිහිටි ලක්ෂයක අර මේසේ මත පිහිටි ලක්ෂයක අපි අර අල්පෙනිත්තක් ගහගත්තේ පොළොව මත පිහිටීම. මෙන්න මේසේ මත පිහිටි ලක්ෂය මෙන්න පොළොව මත පිහිටි ලක්ෂය. මේ ලක්ෂ දෙක එකම සිරස් රේඛාවක
තියෙන්න ඕනේ. මේ ලක්ෂ්‍ය දෙක එකම සිරස් රේඛාවක තියෙන. මොන ලක්ෂ්‍ය දෙකද? මේසේ මත පිහිටි ලක්ෂ්‍ය. මේසේ මත ලක්ෂ්‍ය පොළොව මත ලක්ෂ්‍ය. පොළොව මත ලක්ෂ්‍ය. එහෙනම් මේ ලම්බකරුව සහ ලම්බය භාවිතා කළා රයිට් ලම්බය භාවිතා කළා තමයි අපි මේසේ මත පිහිටි ලක්ෂ්‍යයක පොළොව මත පිහිටීම හොයාගන්නේ. මේ ලක්ෂ්‍ය දෙක එකම සිරස් රේඛාව තුල තියෙන්න ඕනේ. මේසේ මත පිහිටි ලක්ෂ්‍යයක මේසේ මත පිහිටි ලක්ෂ්‍යයක පොළොව මත පිහිටීම සලකුණු කර ගැනීම සඳහා තමයි මේ ලම්බකරුව සහ ලම්බය කියන උපකරණ භාවිතා වෙන්නේ දරුවනේ. මම හිතන්නේ පැහැදිලි ඔබට. බලන්න. උපකරණය මගින් මේසේ මත පිහිටි ලක්ෂ්‍යයක පොළොව මත පිහිටීම එහෙම නැත්නම් පොළොව මත පිහිටි ලක්ෂ්‍යයක මේසේ මත පිහිටීම පොළොව මත පිහිටි ලක්ෂ්‍යයක මේසේ මත පිහිටීම දරුවනේ සොයා ගන්න පුළුවන් අපිට. හොඳයි දරුවනේ. මාලිමාව අපිට මාලිමාව අවශ්‍ය වෙන්නේ උතුරු දිශාව ලකුණු කර ගැනීමට මාලිමාව අවශ්‍ය වෙනවා. කම්පාස් එක. නේද පුතේ? උතුරු දිශාව ලකුණු කිරීම සඳහා අපිට මාලිමාව අවශ්‍ය වෙනවා. මෙන්න එහෙනම් දරුවනේ අපි මේ ප්‍රධාන උපකරණ ගැනයි කතා කරේ. තලමේසුමින් බැනීමේදී අපි කිව්වා මේ මැනුම් ක්‍රමයකට ආවේනික වෙච්ච විශේෂිත උපකරණ තියෙනවා කියලා දරුවනේ. ඒ උපකරණ යටතේ මේ තලමේස බිම් මැනීමේදී භාවිත වන ප්‍රධානතම උපකරණ දෙක ගැන කතා කරා දුවේ පුතේ කවුද? තෙපාව මත නැංගු අඳින පුවරුව මේ ඩ්‍රෝවින් බෝඩ් එක තලමේසය, තෙපාව මත නැංගු තලමේසය, ඊට පස්සේ ඇලිඩේඩය නේද පුතේ මේ රේඛාව නිර්මාණය කරගන්න අවශ්‍ය වෙන අපිට නේද? රයිට් ඇලිඩේඩ් උපකරණය සහ ප්‍රධාන උපකරණ දෙක තමයි තෙපාව මත නැංගු අඳින පුවරුව සහ ඇලිඩේට අමතරව දරුවනේ අපිට මාලිමාව අවශ්‍යයි උතුරු දිශාව සලකුණු කර ගැනීම සඳහා අපිට මාලිමාව අවශ්‍ය වෙනවා දිශාව සලකුණු කර ගැනීමට. හොඳයි දරුවනේ. ස්පීතු ලෙවලය ඒක වැදගත් එක්කෙනෙක් නේද බලන්නකෝ. ස්පීතු ලෙවලය අපිට මට්ටම් බුබුලක් සහිත දකින්න ඇති ස්පීතු ලෙවලය යොදා ගැනීමේ තලමේසේ මතු පිට පෘෂ්ඨය තිරස් දෙයන්න දැන ගැනීමටයි. දැක්ක නේද? වීඩියෝ එකේ දැක්කද දරුවනේ? මොකක් සහිතද? මට්ටම් බුබුලක් සහිත මැද බබල් එකක් තිබ්බ දැක්කද? බබල් එකක් තිබ්බ මට්ටම් බුබුලක් සහිත ලෙවල් උපකරණය. ඔබ දැක්ක මට්ටම් බුබුලක් සහිත ලෙවල් උපකරණය නේද? බබල් එකක් තිබ්බා. රයිට් මට්ටම් ලෙවල් උපකරණයේ මැද බබල් එකක් තිබ්බා. බබල් එකක් එහාම යන මේ බබල් එක මැදට එන ආකාරයට හරියටම මේ මට්ටම් බුබුල ලෙවල් මේසේ ලෙවල් කර ගැනීම සඳහා මේ ස්පීතු ලෙවලය භාවිතා කරනවා පුතේ. ස්පීතු ලෙවලයක් නැත්තම් නැති අවස්ථාවල අපිට පුළුවන් පැන්සලක් හරි පෑනක් හරි අරගෙන දැන් මේසේ මත තියලා මේ පැන්සල හෝ පෑන කොහාටවත් රෝල් නොවන අවස්ථාවේ අපිට මේ ආකාරයට තිබ්බොත් දැන් පැන්සලක් තිබ්බොත් ආනතියක් තිබ්බොත් රෝල් වෙනවනේ. පැන්සලක් හරි පෑනක් හරි මෙතන රෝල් වෙනවනේ. දැන් මේ පැන්සල හරි පෑන මේ රෝල් නොවන අවස්ථාවේ අපිට මේක මේසේ මට්ටම් කියලා ලෙවල් කියලා ගන්න පුළුවන්. කොහටවත් දිශාවකට මේ පැන්සල නැත්තම් පෑන රෝල් වෙන්නේ නැති අවස්ථාව තමයි මේක ලෙවල් කියලා අපි ගන්නෙ මට්ටම් අවස්ථාව කියලා ගන්න. මේ මට්ටම් උපකරණයක් නැති වෙනකොට එහෙනම් මේ සඳහා සුදුසු මට්ටම් උපකරණයක් ස්පීතු ලෙවලයක් භාවිතා කරන්න පුළුවන් දරුවනේ. බලන්න ස්පීතු ලෙවලේ මෙයාගේ මට්ටම් බුබුලක් සහිත ලෙවල් බබල් එකක් තියෙනවා. ලෙවල් කරන්න පුළුවන් බබල් එකක් මට්ටම් බුබුලක් සහිත ස්පීතු ලෙවලේ යොදා ගැනීමේ තලමේසේ මතුපිට පෘෂ්ඨය තිරස් දෙයන්න දැන ගැනීමටයි. තලමේසේ මේ මතුපිට පෘෂ්ඨය තිරස්ව නියමාකාරයෙන් තිරස්ව තියනවාද කියන එක දැනගන්න තමයි මට්ටම් බුබුලක් සහිත ලෙවල් උපකරණයක් භාවිතා කරන්නේ. දුරපුතාලට හොඳටම පැහැදිලි නේද දුවේ? එහෙනම් බලන්න ස්ප්‍රීතු ලෙවලේ මට්ටම් බුබුලක් සහිත ස්ප්‍රීතු ලෙවලේ යොදා ගැනීමේ තලමේසේ මතුපිට පෘෂ්ඨය තිරස්ද යන්න දැන ගැනීම සඳහා. එතකොට එහෙනම් තලමේසේ නිවැරදිව මට්ටම් වෙලා තියෙනවා නම් මට්ටම් බුබුලෙහි මධ්‍යයේ පිහිටීමට පැමිණෙනවා. බලන්න. මොකද කතාව? අර මැදට හරියට මේ තලමේසේ බලන්නකෝ. ඔන්න බලන්න. තලමේසේ නිවැරදිව මට්ටම් වී ඇතිනම් මට්ටම් බුබුලෙහි මධ්‍ය පිහිටීමට පැමිණේ. මධ්‍ය පිහිටීමට පැමිණෙන. තලමේසය මට්ටම් වෙලා තියෙනවා නම් මේ මට්ටම් බුබුල මේ බබල් එක එහි මධ්‍ය ලක්ෂ්‍යයට මැදට එනවා. එහෙනම් තලමේසය නියමාකාරයෙන් නියමිත මට්ටමට තියෙනවා. නියමට ලෙවල් වෙලා තියෙන්නේ මට්ටම් වෙලා තියෙන්නේ කියන එක අපිට එකෙන් තීරණය කරන්න පුළුවන් දරුවනේ. හරිද මේ පුතේ? ඒ වගේම ඩ්‍රෝවින් ෂීට් අවශ්‍යයි දරුවනේ. ඇඳීමේ කඩදාසි
අඳින කඩදාසිය අවශ්‍යයි දරුවනේ ඩ්‍රෝවින් ෂීට් අවශ්‍යයි. මේ සඳහා ඇඳීමේ කඩදාසිය ඕනේ ඩ්‍රෝවින් ෂීට් අවශ්‍ය වෙනවා දුවේ පුතේ අපිට. අඳින කඩදාසිය ඕනේ. සහ අනිකුත් ඇඳීමේ ලිපි ද්‍රව්‍ය. පෙන්සල් අවශ්‍ය වෙන දේවල් ඒ සඳහා අවශ්‍යයි. අනිකුත් ලිපි ද්‍රව්‍ය අවශ්‍යයි. රයිට්. මතකයි ඩ්‍රෝවින් ෂීට් සහ අනිකුත් ඇඳීමේ ලිපි ද්‍රව්‍ය අවශ්‍යයි. මේ මැනුම් ස්ථානයේ පොළවෙන් ඉහළට ගැනීමට පෙළ ගැන්වුම් රිටි නැත්තම් දඬු යොදා ගන්නවා. මැනුම් ස්ථානයේ පොළවෙන් ඉහළට ගන්න එපා. පොළවේ තියෙන ස්ථාන පොළවෙන් ඉහළට මැනුම් ස්ථානයේ ගැනීම සඳහා පෙළ ගැන්වුම් රිටි නැත්තම් පෙළ ගැන්වුම් දඬු ඔබ දැක්කා වීඩියෝ එකේ. ඒ සඳහා ඇයි මේ පෙළ ගැන්වුම් දඬු රිටි ලබා ගන්න මැනුම් ස්ථානයේ පොළවෙන් ඉහළට ලබා ගැනීම සඳහා බලන්න. මැනුම් ස්ථානයේ පොළවෙන් ඉහළට ගැනීමට පෙළ ගැන්වුම් දඬු යොදා ගන්නවා. මේවා මැනුම් ස්ථානයේ මත සිටුවා සිරස්ව අල්ලා තියෙනවා. දන්නවනේ? අර පෙළ ගැන්වුම් දඬු මැනුම් ස්ථානයේ මත මෙහෙම සිටවලා සිරස්ව අල්ලලා තියෙනවා. ඊට පස්සේ තමයි LED එකෙන් ඒ දිහා බලනකොට ඒවා එකමත් එක සමපාත වෙනවා නම් ඕකේ කරලා ඒ අදාළ ලක්ෂ්‍යයේ ඉඳන් මේසයේ තියෙන දුර මිනුම් පටියකින් මැන ගන්නවා. ඔබ බොහෝම හොඳින් නිරීක්ෂණය කරන්න ඇති වීඩියෝ එකේ දකින්න ඇති. මම හිතන්නේ නම් මේ කතා කරේ තලමේස බිම් මැනීම සඳහා දායක වන තලමේස බිම් මැනීමේදී යොදා ගන්නා ඊටම ආවේනික වෙච්ච උපකරණ තියෙනවා දරුවනේ. මෙන්න මේ ඊටම ආවේනික වෙච්ච උපකරණ ගැනයි අපි මේ කොටසේ දැන් මේ ඔබත් එක්ක කතා කරමින් යන්නේ. රයිට් දුවේ පුතේ කවුද එහෙනම්? ඩ්‍රෝවින් ෂීට් සහ අනෙකුත් ඇඳීමේ ලිපි ද්‍රව්‍ය වගේම මේ මැනුම් ස්ථානයේ පොළවෙන් ඉහළට ගැනීමට මැනුම් ස්ථානයේ පොළවෙන් ඉහළට ගැනීමට අපි භාවිතා කරන පෙළ ගැන්වුම් දඬු යොදා ගන්නවා කිව්වා. මේ පොළ ගැන්වුම් දඬු යොදා ගැනීම සිද්ධ වෙනවා දුවේ පුතේ. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු බලන්න. රයිට්. එහෙනම් අපි කතා කරන්න යන්නේ කොහොමද යම්කිසි භූමි කොටසක් තලමේසය බිම් මැනුම මගින් මැනීමේදී අනුගමනය කරන පියවර මොනවද කියලා. යම්කිසි භූමි කොටසක් බලන්න යම්කිසි භූමි කොටසක් මොකද්ද? තලමේස බිම් මැනුම මගින් මැනීමේදී අනුගමනය කළ යුතු පියවර. යම්කිසි ඉඩම් කොටසක් දරුවනේ යම් භූමි කොටසක් අපි තලමේස බිම් මැනීම භාවිතා කළ මැනීමේදී මොනවද අනුගමනය කරන පියවර කියන එකයි අපි කතා කරන්න යන්නේ ඔයගොල්ලොත් එක්ක. එහෙනම් ලියා ගන්න මාතෘකාව දෙවි පුතේ. මාතෘකාව පැහැදිලිව ඔබ ලියා ගන්න. මාතෘකාව පැහැදිලිව ලියා ගන්න දරුවනේ කවුද මාතෘකාව බලන්න. යම්කිසි භූමි කොටසක් තුල යම් ඉඩම් කොටසක් අපි මනින්න බලාපොරොත්තු වෙන ඉඩම් කොටසක් භූමි කොටසක් යම්කිසි බිම් කොටසක් තුල අපි තලමේස බිම් මැනුම මගින් මයින්කොට ප්ලේන් ටේබල් සර්වේන් එකෙන් මයින්කොට අපි තලමේස බිම් මැනුමක් යොදා ගන්නවා නම් යම්කිසි බිම් කොටසක් මැනීම සඳහා ඒකයි මේ කියන්නේ. එහෙනම් එහිදී අපි අනුගමනය කරන්න ඕන පියවර මොනවද කියන එකයි දුවේ පුතේ මෙතනදී කතා කරන්න යන්නේ. ඒකදී අපි මොනවද අනුගමනය කරන්න ඕන පියවර කියන එකයි මේ කොටසේදී අපි පැහැදිලිවම කතා කරන්නේ. බලන්න පළවෙනි එක තලමේසේ තෙපා මත සවි කරන්න ඕනේ. ඔයගොල්ලෝ දැක්ක වීඩියෝ එකේ බොහොම හොඳට නම් මේක අනිවාර්යයෙන්ම වැදගත් තලමේසේ තෙපා මත සවි කිරීම. දැක්කා. ඔබට දැන් තනියම කරගන්න පුළුවන්. ඔබට දැන් තනියම උනත් කරගන්න පුළුවන්. අපි දන්නවා තලමේසේ තෙපා මත සවි කරගන්න එක කරන්න ඕනේ. ඒක ඔබට දැන් තනියම හරි කරන්න පුළුවන්. අපි වීඩියෝ එකේ දැකලා ඒක බලලා තියෙන හින්දා. රයිට් හරි. එහෙනම් අපි පළවෙනි පියවර විශේෂයෙන්ම බිම් මැනුමක් තලමේස බිම් මැනුම මගින් යම් කිසි ඉඩම් කොටසක භූමි කොටසක මැනුම් කොටසක් කරන්නට මැනුමක් කරන්න යනකොට ඉස්සෙල්ලාම අපි අනුගමනය කළ යුතු පියවර තියෙනවා. පළවෙනි පියවර තමයි දරුවනේ තලමේසේ තෙපා මත සවි කිරීම. තලමේසේ මැනුම් ස්ථානයේ මත පිහිටවීම. තලමේසේ මේ මැනුම් ස්ථානයේ මත ඉඩමේ අදාළ ලක්ෂයක මායින් පැහැදිලිව පේන ස්ථානයක ඉඩමේ හරි මැද තැනක වගේ මේ තලමේසේ පිහිටවීම කරන්න පුළුවන් අපිට මිනුම් ගන්න. right තලමේසේ පිහිටවීම පියවර බලන්න. තලමේසේ මැනුම් ස්ථානයේ මත පිහිටවීම. ඒකත් අපි අනිවාර්යෙන් කරන්න ඕනේ. තලමේසේ මැනුම් ස්ථානයේ මත පිහිටවීම කරන්න ඕනේ දුවේ පුතේ. මේදී ප්‍රධාන ක්‍රියාවලි තුනක් කෙරෙහි අවධානය යොමු කරනවා පුතේ බලන්න. ප්‍රධාන ක්‍රියාවලි තුනක් පිළිබඳ මේකෙදී විශේෂ අවධානය යොමු කරනවා දුවේ පුතේ බලමු. මොනවා පිළිබඳවද මේ අවධානය යොමු කරන්න කියලා විශේෂයෙන්ම තලමේසේ භාවිතා කළා. තලමේසේ භාවිතා කළ යම් කිසි භූමි කොටසක මැනුමක් කරනකොට බිම් මැනුමක් කරනකොට මැනලා සිටියමක් පිළියෙල කරගන්න කාර්යයකදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු අවධානය යොමු කළ යුතු කරුණු ගැන දුවේ පුතේ කතා කරන්න ඉස්සෙල්ලාම තලමේසේ තෙපාව මත සවි කිරීම කරන්න ඕනේ දරුවනේ. ඒක තමයි අපි කිව්වේ. තලමේසේ තෙපාව මත නිවැරදිව සවි කිරීම සිදු කරන්න ඕනේ. ඒ පියවර තමයි දරුවනේ අපි කලින් කිව්වේ මේ බලන්න තලමේසේ තෙපාව මත සවි කිරීම. ඒ වගේම දෙවනි පියවර විදිහට දරුවනේ තලමේසේ මැනුම් ස්ථානයේ මත පිහිටවීම. මේ තලමේසේ ස්ථාවරව තෙපාව මත සවි කළා. තලමේසේ මැනුම් ස්ථාන මත පිහිටවීම කරන්න ඕනේ දුවේ පුතේ. මොකද්ද? තලමේසේ
මැනුම් ස්ථාන මත පිහිටවීම කරන්න ඕනේ දුවේ පුතේ. ඊළඟට මේ ක්‍රියාවලිය වලදී දුවේ පුතේ මේ ප්‍රධාන ක්‍රියාවන් දෙකේදී අපි අනුගමනය කරන ප්‍රධාන ක්‍රියාවලි තුනක් කෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ දුවේ පුතේ. අපි බලන්නේ මේ ප්‍රධාන ක්‍රියාවලි තුන. එකක් තලමේසේ මධ්‍යගත කිරීම දරුවනි. බලන්නකෝ. ඒ කියන්නේ පොළොව මත ඇති මැනුම් ස්ථානයේ සහ තලමේසේ මත සලකුණු කරන ලදේම මැනුම් ස්ථානයේ පිහිටවීම ඒක රේඛීය කරන්න ඕනේ. එකම රේඛීයකට එන්න ඕනේ. එකම රේඛාවකට එන්න ඕනේ. අපි අර කලින් ඇඳලා පෙන්නේ මේසේ මත පිහිටි ලක්ෂයක පිහිටීම මේසේ මත පිහිටි ලක්ෂයක පොළොව මත පිහිටීම හොයන්න ඕනේ දුවේ පුතේ. මේසේ මත පිහිටි ලක්ෂයක පොළොව මත පිහිටීම හොයන්න ඕනේ. රයිට්. අපි ඒක කරා නිතරම කතා කරපු එකක්. එහෙනම් මේ දෙන්න ඒක රේඛීය මේසේ මත පිහිටි ලක්ෂයයි පොළොව මත පිහිටි ලක්ෂයයි මේ ලක්ෂ දෙක එකම සිරස් රේඛාවකට එන්න ඕනේ. අන්න ඒක කරන්න ඕනේ දරුවනේ අපි. රයිට්. මේ තෙපාව මත මේ අපි තලමේසේ සවි කරලා ඉවරනාට පස්සේ දරුවනේ අපි ඊළඟට පියවරක් විදිහට තමයි මේ මේසේ මත පිහිටි ලක්ෂයක පොළොව මත පිහිටීම සලකුණු කරන්නේ. අපි මේ යූ මුල්ල සහ ළඹේ භාවිතා කරලා පෝකට් පම් බොබ් උපකරණේ භාවිතා කරලා අපි කරන්නේ. එහෙනම් තලමේසේ මධ්‍යගත කිරීම. රයිට්. තලමේසේ මධ්‍යගත කිරීම දරුවනේ මොකද්ද? පොළොව මත ඇති මැනුම් ස්ථානයේ සහ තලමේසේ මත සලකුණු කරන ලදේම මැනුම් ස්ථානයේ පිහිටීම ඒක රේඛීය කිරීම. පිහිටීම ඒක රේඛීය කිරීම. මෙන්න බලන්න. තලමේසේ මත පිහිටි ලක්ෂය සහ පොළොව මත පිහිටි ලක්ෂය බලන්න. මේ දෙන්න මේ කඩිරු වලින් මම ඇඳේ. නමුත් මේ දෙන්න එකම රේඛාවකට එන්න ඕනේ මේ බලන්න. රයිට්. මේසේ මත පිහිටි ලක්ෂය සහ පොළොව මත පිහිටි ලක්ෂය. මේ දෙන්න මොකක්ද අපි කිව්වේ? තලමේසේ මධ්‍යගත කිරීමයි මේකෙදි කරන්නේ. තලමේසේ මධ්‍යගත කිරීම. දැක්කනේ ඔයගොල්ලෝ ළඹේ භාවිතා කළා. රයිට්. ඒක කරා. තලමේසේ මධ්‍යගත කිරීම කරේ දුවේ පුතේ පියවරේදී. එහෙනම් මේ ප්‍රධාන ක්‍රියාවලිය මේකෙදි ප්‍රධාන ක්‍රියාවලිය තුනක් කෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ. මෙන්න පළවෙනි අවධානය යොමු කරන්න ඕනේ ක්‍රියාවලිය තලමේසේ මධ්‍යගත කිරීම කියන එක. මේක පොළොව මත ඇති මැනුම් ස්ථානයේ සහ තලමේසේ මත සලකුණු කරලා තියෙන මේ බලන්න පොළොව මත තියෙන මැනුම් ස්ථානයේ සහ තලමේසේ මත මේ බලන්න මේ සලකුණු කරලා තියෙන ඕ කියලා. තලමේසේ මත සලකුණු කරලා තියෙන මේ මැනුම් ස්ථානයේ පිහිටීම මෙන්න මේ මැනුම් ස්ථානයේ සහ පොළොව මත මැනුම් ස්ථාන දෙකේ පිහිටීම අනිවාර්යයෙන්ම ඒක රේඛීය කරන්න ඕනේ. එකම රේඛාවක එකම සිරස් රේඛාවකට එන්න ඕනේ. රයිට්. ඊළඟට B තලමේසේ මට්ටම් කිරීම ලෙවල් කරන එක. ස්පීඩ් ටු ලෙවල් යොදා ගන්නවා. ස්පීඩ් ටු ලෙවල් යොදා ගන්නවා. මතකනේ ස්පීඩ් ටු ලෙවල් යොදලා අර මැද බබල් එකක් තියෙන බබල් ස්පීඩ් ටු ලෙවල් එක. ඒ අර බබල් එක මැදට එන අවස්ථාවේ අපි මේක තිරස් කියලා මේසේ ලෙවල් කියලා තීරණය කරගන්නවා. රයිට්. තලමේසේ මට්ටම් කිරීම ස්පීඩ් ටු ලෙවලය යොදා ගැනීම සිදු කරන්න පුළුවන්. තලමේසේ මට්ටම් කිරීම සඳහා ස්පීඩ් ටු ලෙවලය යොදා ගැනීම සිදු කරන්න පුළුවන්. ඊළඟට තලමේසේ උතුරු දිශාව දෙසට හැරවීම කරන්න ඕනේ. තලමේසේ අපිට හරවන්න පුළුවන් සිරස් දණ්ඩ මත සිරස් රේඛා දණ්ඩක් මත තලමේසේ එහාට මෙහාට අපිට හැරවීම කරන්න පුළුවන් මේ ත්‍රිපාව මත සම්බන්ධ සවි කරලා තියෙද්දි. එහෙනම් තලමේසේ උතුරු දිශාව දෙසට හැරවීම කොහාටද? තලමේසේ උතුරු දිශාව දෙසට හැරවීම මාලිමාව යොදා ගැනීම සඳහා මාලිමාව යොදාගන්නේ අඳින කඩදාසිය මත උතුර සලකුණු කරනවා. අපි අර වීඩියෝ එකේදී දැක්ක ඒගොල්ලෝ මේ අඳින කඩදාසිය මත උතුර සලකුණු කිරීම කළා. එහෙනම් තලමේසේ උතුරු දිශාව දෙසට හරවීම සිදු කරන්න ඕනේ දුවේ පුතේ. තලමේසේ උතුරු දිශාව දෙසට හැරවීම සිදු කරන්න ඕනේ. ඒ වගේම මාලිමාව යොදා ගන්නවා මේ සඳහා. විශේෂයෙන් අඳින කඩදාසිය මත ඔයගොල්ලෝ දැක්ක උතුරු දිශාව සලකුණු කරන්න ඕනේ. අර අඳින කඩදාසිය මත ඔයගොල්ලෝ දැක්ක දරුවනේ උතුරු දිශාව සලකුණු කිරීම කළා. නෝත් උතුරු දිශාව සලකුණු කිරීම සිදු කළ කඩදාසිය මත මම හිතන්නේ ඔය පැහැදිලිවම වීඩියෝ එකේදී ඒක දැක්කා. රයිට්. ඒක නිතර බලලා ප්‍රැක්ටිස් කරගන්න පුළුවන් ඕගොල්ලන්ට නේද ඔය පුතේ? හරි. රයිට් පුතේ. ඊට පස්සේ බලන්න අපි මේ භූලක්ෂණ සඳහා මිනුම් ගැනීම. රයිට්. දම්මෙල් නෙවෙයි දරුවනේ අපි මේ තලමේස මැනුම භාවිතා කරලා තලමේස බිම් මැනුම භාවිතා කරලා තලමේස මිනිත ක්‍රමයේ මගින් දරුවනේ අපි කරන්නේ මොකද්ද? මේ භූලක්ෂණ සඳහා භූමියේ ලක්ෂණ සඳහා මිනුම් ලබා ගැනීම. රයිට්. භූලක්ෂණ සඳහා මිනුම් ලබා ගැනීමයි දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ. භූලක්ෂණ සඳහා මිනුම් ලබා ගැනීම. හොඳයි බලමු. එහෙනම් මේ සඳහා ප්‍රධාන වශයෙන් ක්‍රම තුනක් තියෙනවා පුතේ විභාගෙට අනිවාර්යයෙන්ම අහනවා. අරීය ක්‍රමය නැත්නම් රේඩියේෂන් මෙතඩ් එක දුවේ පුතේ. රයිට්.
අරිය ක්‍රමය, අන්තර්ඡේදන ක්‍රමය, පරික්‍රමණ ක්‍රමය. බලන්න. අරිය ක්‍රමය. හරි. එනම් භූලක්ෂණ සඳහා මිනුම් ගැනීම, භූමිය පිහිටි ලක්ෂණ සඳහා, භූමිය සිටි ලක්ෂණ සඳහා, දත්ත සඳහා, තොරතුරු සඳහා මිනුම් ලබා ගැනීම සඳහා ද්විය පුතේ ප්‍රධාන ක්‍රම 3ක් භාවිතා කරනවා. ඉතින් මෙන්න මේ ප්‍රධාන පියවර ක්‍රම 3 ඔස්සේ අපිට තලමේස බිම් මැනුම සිදු කරගෙන යන්න පුළුවන්. භාවිතා කළ මෙන්න මේ ප්‍රධාන ක්‍රම 3 භාවිතා කළා ද්විය පුතේ අපිට තලමේස මිනිත ක්‍රමයේ සිදු කරගෙන යන්න පුළුවන්, මැනීම සිදු කරන්න පුළුවන් තලමේස බිම් මැනීම. ඉතින් ද්විය පුතේ මේ භූලක්ෂණ සඳහා මිනුම් ගන්නකොට, මේ දත්ත සඳහා, තොරතුරු සඳහා මිනුම් ගන්නකොට මේ සඳහා ප්‍රධාන වශයෙන් ක්‍රම 3ක් භාවිතා කරනවා ද්විය පුතේ. අරිය ක්‍රමය, එහෙම නැත්නම් අපි කියනවා රේඩියේෂන් මෙතඩ් එක කියලා. රයිට්? නැත්නම් නේද? නැත්නම් අපි කියනවා රේඩියල් මෙතඩ් එක. රයිට්? අරිය ක්‍රමය, රේඩියල් මෙතඩ් එක. අරිය ක්‍රමය. ඊළඟට අන්තර්ඡේදන ක්‍රමය නැත්නම් අපි කියනවා ඉන්ටර්සෙක්ෂන් මෙතඩ් එක. රයිට්? ට්‍රැන්ගියුලේෂන් මෙතඩ් එක නැත්නම් ත්‍රිකෝණීකරණය කියලාත් කියනවා අන්තර්ඡේදන ක්‍රමය. ඊළඟට පරික්‍රමණ ක්‍රමය දරුවනේ. රයිට්? අපි කියනවා ට්‍රැවර්ස් මෙතඩ් එක නැත්නම් ට්‍රැවර්සින් මෙතඩ් එක තමයි විශේෂයෙන්ම පරික්‍රමණ ක්‍රමය කියලා කියන්නේ. ට්‍රැවර්සින් මෙතඩ් එක, ට්‍රැවර්ස් මෙතඩ් එක තමයි පරික්‍රමණ ක්‍රමය කියලා කියන්නේ. අපි දැන් බලන්න යන්නේ මේ එක් ක්‍රමයක් කොහොමද පුතේ මේ එක් ක්‍රමයේ මගින් තලමේස බිම් මැනුම භාවිතා කළා මැනුම් කටයුතු කරන්නේ, සිතීම ඇඳ ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් දුවේ පුතේ අපි ඔබත් එක්ක කතා කරනවා මේකෙදි. රයිට්? එහෙනම් එකින් එක බලමු කොහොමද මෙන්න මේ විශේෂයෙන්ම භූලක්ෂණ සඳහා මිනුම් ගැනීමේදී ප්‍රධාන වශයෙන් ක්‍රම භාවිතා කරන 3 මගින් කොහොමද අපි මේ තලමේස බිම් මැනුම ක්‍රමය සිදු කරන්න කියන එකයි මෙතන සිට ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මතක තියාගන්න. විභාගයට අනිවාර්යයෙන්ම අහනවා විභාගගත ප්‍රශ්න ගෙදුමින් අහයි. භූලක්ෂණ සඳහා මිනුම් ලබා ගැනීමේදී මේ සඳහා ප්‍රධාන වශයෙන් තලමේස බිම් මැනීමේදී භාවිතා කරන ක්‍රම 3 සඳහන් කරන්න කියලා. අරිය ක්‍රමය, රේඩියල් මෙතඩ් එක, අන්තර්ඡේදන ක්‍රමය ඉන්ටර්සෙක්ෂන් මෙතඩ් එක නැත්නම් ට්‍රැන්ගියුලේෂන් මෙතඩ් එක, ඊළඟට පරික්‍රමණ ක්‍රමය නැත්නම් ට්‍රැවර්සින් මෙතඩ් එක නැත්නම් ට්‍රැවර්ස් මෙතඩ් එක. ට්‍රැවර්සින් මෙතඩ් එක. පරික්‍රමණ ක්‍රමය. පරික්‍රමණ ක්‍රමය. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු එහෙනම්. මෙන්න අරිය ක්‍රමය මෙන්න බලන්න රේඩියල් මෙතඩ් එක ගැන කතා කරන්නේ අරිය ක්‍රමය. රයිට්? ලියාගන්න මාතෘකාව තලමේස බිම් මැනීමේ අරිය ක්‍රමය. අරිය ක්‍රමය කියලා මාතෘකාව ලියාගමු දරුවනේ අපි කතා කරන් යා. අරිය ක්‍රමය කියලා මාතෘකාව ලියාගන්න. ඉතින් අපි බලාපොරොත්තු වුණා සමාලෝචන ප්‍රශ්න වලදී මේකට අදාළ විභාග ප්‍රශ්න කතා කරන්න දරුවනේ. ඒක නිසා සූදානමින් ඉන්න, හොඳට පාඩම් කරගෙන ඉන්න. එතකොට උත්තර ටික ටට්ටක් ගාලා ස්පීඩ් එකේ බොහොම වේගෙන් උත්තර ටික ජොලිය ලියාගෙන යන්න පුළුවන්. ඒ නිසා හොඳට ප්‍රැක්ටිස් කරගන්න දරුවනේ. මේ වගේ ක්‍රම ටික හොඳට ප්‍රැක්ටිස් කරගන්න. රයිට්? අරිය ක්‍රමය, රේඩියල් මෙතඩ්. බලන්න. තලමේසේ දල වශයෙන් ශේෂ්ත්‍රයේ මැද සවි කිරීම. ඉඩමේ මැද මායිම් හොඳින් පෙනෙන, මායිම් පැහැදිලිව පෙනෙන මේ අරිය ක්‍රමයේදී මුලින්ම දරුවනේ අපි ඉඩම මැනීමට අවශ්‍ය ඉඩම මේ රයිට් සටහන් අඳන්න ඕන ඉඩම රයිට් අපි තලමේස බිම් මැනීම සඳහා යොදා ගන්නා භාවිතා කළා. තලමේස බිම් මැනීම භාවිතා කළා අපි බලාපොරොත්තු මැනීමට බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන ඉඩමට ගිහිල්ලා ඒ ඉඩමේ මායිම් පැහැදිලිව පේන, ඉඩමේ මායිම් හොඳින් පේන, ඉඩමේ හරිමැද ස්ථානයක කවුද මේ තලමේසය ස්ථාවරව සවි කරනවා. තලමේසය ඒ භූමියේ මැද සවි කරනවා. බලන්නකෝ මේසේ දල වශයෙන් ශේෂ්ත්‍රයේ මැද සවි කිරීම. මේසේ දල වශයෙන් කොහෙද සවි කරන්නේ? ශේෂ්ත්‍රයේ මැද, ඉඩමේ භූමියේ ෆීල්ඩ් එකේ මැද ඉඩමේ මායිම් හොඳින් පේන ආකාරයට, ඉඩමේ මායිම් පැහැදිලිව හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් ආකාරයට දරුවනේ මායිම් හොඳට පේන ඉඩමක මේ ඉඩමේ මැද ලක්ෂයක අපිට පුළුවන් මේ මේසය සවි කරන්න. කවුද? දල වශයෙන් ශේෂ්ත්‍රයේ මැද සවි කරන්න. තලමේසේ දල වශයෙන් ශේෂ්ත්‍රයේ මැද සවි කරන්න කියලා තියෙනවා. නැතහොත් වෙනත් බිම් මැනුම් ක්‍රමයකදී ස්ථාපිත කරන ලද මධ්‍යස්ථානයක් නැත්නම් ස්ටේෂන් එකක් මත සවි කරන්න. ඔගොල්ලෝ දැක්කාර ඉඩමක් මහිනකොට අපිට ස්ටේෂන් 1 2 3 4 කියලා ස්ටේෂන්ස් පෙන්වනවා. ඉතින් අපිට පුළුවන් වෙනත් බිම් මැනුම් ක්‍රමවේදයකදී ස්ථාපිත කරන ලද මධ්‍යස්ථානයක් නේද? නැත්නම් බලන්නකෝ තලමේසය දල වශයෙන් ශේෂ්ත්‍රයේ මැද සවි කරන්න ඕනේ. එහෙම නැත්නම් වෙනත් බිම් මැනුම් ක්‍රමයකදී ස්ථාපිත කරන ලද, වෙනත් බිම් මැනුම් ක්‍රමයකදී සකසන ලද, ස්ථාපිත කරන ලද මධ්‍යස්ථානයක් මත සවි කරන්න පුළුවන්. ස්ටේෂන් එකක් මත තලමේසේ සවි කිරීම සිදු කරන්න පුළුවන්. මම හිතන්නේ එතෙන් එනකම් පැහැදිලි.
ඒ ටික ඔබ බොහොම අවබෝධයෙන් මතක තියාගන්න ඕන උදාහරණය කරගෙන. ඊළඟ පියවර පුතේ. මාලිමාව ආධාරයෙන් උතුර ලකුණු කරන ඔබ දැක්කා අර උපකරණයේ මගින් තලමේසිය මගින් මේ මැනුම සිදු කරන වීඩියෝ එකේදී ඒගොල්ලෝ මාලිමාව මගින් භාවිතා කරලා උතුරු දිශාව ලකුණු කරා. කඩදාසියේ මාලිමාව ආධාරයෙන් උතුර ලකුණු කරන්න ඕනේ. මාලිමාව ආධාරයෙන් ද්වීපුතේ උතුර ලකුණු කිරීම කරන්න ඕනේ. ඊළඟට දරුවනේ අපිට පුළුවන් පොළවේ පිහිටි තමා සිටින ස්ථානය මේසේ මත කඩදාසිය සොයා ගැනීම. පොළොව මත තමා සිටින ස්ථානය නේද මේසේ මත නැත්නම් කඩදාසිය මත සලකුණු කරගන්න ඕනේ. මේ සඳහා අපි ළඹේ සහ යුව මුල්ල නැත්නම් බොබ් කියන උපකරණය. රයිට් අපි මොකක්ද ඒකට කියන්නේ? ළඹය සහිත යුව මුල්ලුව නේද? මේ ළඹය සහිත යුව මුල්ලුව භාවිතා කරලා උපකරණය භාවිතා කරලා දරුවනේ අපිට පුළුවන් විශේෂයෙන්ම පොළවේ පිහිටි තමා ඉන්න ස්ථානය මේසේ මත කඩදාසිය සොයා ගැනීම සිදු කරන්න පුළුවන්. පොළොව මත තමා ඉන්න සිටින ස්ථානයේ පිහිටීම මේසේ මතේ පිහිටීමේ මේසේ මත පිහිටීම හොයාගන්න පුළුවන්. පෝකට් බොබ් කියන උපකරණය භාවිතා කරලා නැත්නම් යුව මුල්ලුව සහ ළඹය භාවිතා කරලා ඒක අපිට පහසුවෙන් කරගන්න පුළුවන් දරුවනේ. බලන්න. එම ලක්ෂයේ ඇල්පෙනිත්තක් සවි කරන්න මේ බලන්න පොළවේ පිහිටි තමා සිටින ස්ථානය මේසේ මත කඩදාසියේ සොයා ගන්නවා. ඊට පස්සේ මේ ලක්ෂයේ මොකද කරන්නේ? ඇල්පෙනිත්තක් සවි කරලා ඇලිඩේඩේ ධාරයේ එහි ගෑවනසේ තියලා ඇලිඩේඩේ ධාරයේ අර ඇල්පෙනිත්ති ගෑවෙන විදියට තියලා ගෑවනසේ තබා ඇඳිය යුතු ස්ථානවල පෙළගැන්වුම් රිටි අල්ලා අඳින්න ඕන ස්ථානවලට පෙළගැන්වුම් රිටි අල්ලා වීඩියෝ එකේ දක්වා අපි ඉඩමේ මායිම් වලට පෙළගැන්වුම් රිටි අල්ලලා ඉඩමේ මායිම් වලට පෙළගැන්වුම් රිටි අල්ලලා බලන්න. ඇඳිය යුතු ස්ථානවල පෙළගැන්වුම් රිටි අල්ලා ඇලිඩේටිය තුලින් බල අන්න මං කියවපු එක ඇලිඩේටිය තුලින් බලනවා ඒ පෙළගැන්වුම් රිටි දිහා බලලා ඒවා එක මත සමපාත කරගන්නවා. එක මත එක වැටෙනවාද කියලා බලනවා. සමපාත නම් ඕකේ. අන්න එක මත එක වැටලා සම්පාතන ඒ ස්ථානේ ඉඳන් මේ ස්ථානෙට දුර මිනුම් පටයකින් මැන ගන්නවා මේසේ ගසට තියෙන දුර. ඒකයි එම ලක්ෂයේ ඇල්පෙනිත්තක් සවි කර ඇලිඩේඩේ ධාරයේ එහි ගෑවනසේ තබා ඇඳිය යුතු ස්ථානවල පෙළගැන්වුම් රිටි අල්ලා ඒ ස්ථානවල පෙළගැන්වුම් රිටි අල්ලලා මොකද කරන්නේ? ඇලිඩේඩිය තුලින් බලා සමපාත කර මේ පෙළගැන්වුම් රිටි දිහා ඇලිඩේඩියෙන් බලලා ඒ සිරස් රේඛාව තුලින් බලලා සමපාත කරගෙන සමපාත කර ඒ දෙසට මොනවද කරේ? ඉරි අඳිනවා. ඒ දෙසට ඉරි අඳිනවා. ඒවා ඊට පස්සේ අවසානයේ පරිමාණයට ලකුණු කරගන්නවා. ඒ දෙසට ඉරි ඇඳීම සිදු කරනවා. රයිට්. මේ බලන්න. ඊට පස්සේ මොකද කරන්නේ? මිනුම් පටියකින් අදාළ ලක්ෂ්‍ය වලට ඇති දුර මැනගෙන අර මායිම් වලට අල්ලලා තියෙනවානේ පෙළගැන්වුම් රිටි. ඒ පෙළගැන්වුම් රිටි තියෙන ස්ථානයේ ඉඳන් මේසේ අදාළ ලක්ෂ්‍යයට තියෙන දුර අපි මිනුම් පටියකින් නැත්තම් ටේප් එකකින් මැන ගන්නවා. මිනුම් පටියකින් නැත්තම් ටේප් එකකින් මැනනවා. ඒකයි කියන්නේ මිනුම් පටියකින් අදාළ ලක්ෂ්‍ය වලට ඇති දුර මැන බලන්න මිනුම් පටියකින් අදාළ ලක්ෂ්‍ය වල තියෙන දුර මැනලා සුදුසු පරිමාණයකට අඳින ලද රේඛාව මත අදාළ ලක්ෂ්‍ය ලකුණු කිරීම මේ බලන්න මේ කරලා තියෙනවා. ඇඳ ගන්න රූපේ මේ බලන්න. රයිට්. OB dash මේ බලන්න. මෙතන OA මේ A OA dash OB dash OC dash OD dash OE dash OEF dash පස්සේ මේ බලන්න මේවා යා කරලා තියෙනවා රේඛා මේ රේඛා යා කරලා තියෙනවා. රේඛා සම්පූර්ණ කරලා තියෙනවා. රේඛා යා කරලා තියෙනවා. රයිට්. බලන්න. මිනුම් පටියකින් අදාළ ලක්ෂ්‍ය වලට ඇති දුර මැනගෙන සුදුසු පරිමාණයකට අදින ලද රේඛාව මත අදාළ ලක්ෂ්‍ය ලකුණු කරන්න ඕනේ මේ. රයිට්. ඇඳ ගන්න දරුවනේ. අර රූපයත් ඇඳ ගන්න. මේ බලන්න. A B C D E F G එකකුත් තියෙනවා H එකකුත් තියෙනවා මෙතනනේ. ඊටාම පැහැදිලි. ඊටාම පැහැදිලි දරුවෝ ඇඳ ගන්න. ඇඳ ගන්න දරුවනේ. රයිට්. රූප දෙකම ඇඳ ගන්න ඔබට අවස්ථාවක් තියෙනවා. අරිය ක්‍රමය. අන්තර්ඡේදන ක්‍රමයට යනවා දරුවනේ අපි ත්‍රිකෝණීකරණේ නැත්නම් අපි කියනවා විශේෂයෙන්ම right intersection method එක නැත්නම් triangulation method එක අන්තර්ඡේදන ක්‍රමය. හරි අපි මුලින්ම ශේෂ්ත්‍රයේ O1 සහ O2 කියලා ලක්ෂ්‍ය දෙකක් තෝරගන්නවා. ශේෂ්ත්‍රයේ O1 සහ O2 මෙබන් plane table at O1 O1 වල plane table එක තියෙන අවස්ථාව plane table at O2 right බලන්න
මොකද කරන්නේ අන්තර්ඡේදන ක්‍රමේ නැත්නම් ඉන්ටර්සෙක්ෂන් මෙතඩ් එකේදී මොකද දරුවනේ අපි කරන්නේ බලන්න ඉන්ටර්සෙක්ෂන් මෙතඩ් එකේදී අපි මොකද කරන්නේ ශේෂ්ත්‍රයේ O1 සහ O2 කියලා ලක්ෂ්‍ය දෙකක් තෝරගන්නවා ශේෂ්ත්‍රයේ O1 සහ O2 කියලා ලක්ෂ්‍ය දෙකක් තෝරගන්නවා බලන්න මේ බලන්න මේ ඉඩමට ගිහිල්ලා ඉඩමේ මේ අපි O1 සහ කියලා O2 කියලා ලක්ෂ්‍ය දෙකක් තෝරගන්නවා කලබල වෙන්න එපා බොහොම සරලයි මේ දේවල් බොහෝම සරල ක්‍රම ඉතා සරල ක්‍රමවේදයක් භාවිතා වෙන. ඉතින් දුවේ පුතේ ඉතාම සරල ක්‍රමවේදයක් භාවිතා වෙනකොට ඔබ මේක බැරෑරුම් කරගන්න අවශ්‍ය නැහැනේ. ඉතින් ඔබ මේක හරියට මනසින් කල්පනා කරලා ඔළුවෙන් කරන්න ධාරණය කරගෙන. ළමයි හිතන්නේ නැති එකයි තියෙන්නේ. දරුවෝ කල්පනා කරන්නේ එකයි තියෙන්නේ. දරුවෝ බොහෝම අවධානයෙන් වෙන දේවල් ගැන තියෙන අවධානය අයින් කරලා බොහෝම නිර්වුල් මනසින් මේ වැඩේ කරන්න ඕනේ දරුවෝනේ ඉගෙන ගන්න වැඩේ. ඉතින් අනිත් හිතේ තියෙන ඔක්කොම දේවල් අයින් කරලා මේක නිර්වුල් මනසින් අවබෝධ කරගත්තොත් හරියට ධාරණය කරගෙන කල්පනා කරොත් දුවේ පුතේ අපිට බැහැයි කියලා දෙයක් නෑ ඕනම විෂයක් ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් වැඩේ තියෙන්නේ දරුවෝ අනිත් වැඩ ඔක්කොම කරනකොට උසස් පෙළත් කරන්න ඕනේ කියලා හිතලා ඉන්නවා. එහෙම බෑ. උසස් පෙළ කරනකොට ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. ඒ සඳහා වැඩිපුර කාලය යොමු කරන්න ඕනේ. ඔළුවේ තියෙන අනිකුත් දේවල් අයින් කරන්න ඕනේ. අධ්‍යාපනයයි හිතන්න ඕනේ මේ වෙලාවේ. ඉගෙන ගන්න දේ මේ වෙලාවේ හිතන්න ඕනේ. ඉතින් මේක ඊටාම සරල සියුම් ක්‍රමයක් දුවේ පුතේ. එහෙනම් ඔබට ඊටාම සියුම් සරල ක්‍රමයක් ඔබට සංකීර්ණ බහු විශාල සංකීර්ණ ක්‍රමයක් වෙන්න විදියක් නැහැ. ඔබේ ඔළුව හරියට ඔබ අවධානයෙන් මේ දිහා බලන් හිටියනම් මම කියනකොට කියලා දෙනකොට හරියට ධාරණය කරගෙන ඔබ මේක උකහා ගන්නවා. ඔබට වැඩි එකෙන්ම ගොඩ දා ගන්න පුළුවන්. එහෙනම් බලන්න පොළොව මත අපි O1 සහ O2 කියලා ස්ථාන දෙකක් තෝරගන්නවා. right බලන්න. ශේෂ්ත්‍රයේ O සහ O2 ලෙස ලක්ෂ්‍ය දෙකක් තෝරා ගන්න. O ලක්ෂයේ මේසේ තබා උතුරු දිශාව ලකුණු කරන්න. මේ right O1 වල මේ O1 වල මේසේ තියලා උතුරු දිශාව අපි අර කලින් වීඩියෝ එක කරා වගේ උතුරු දිශාව ලකුණු කරගන්න පුළුවන් මේ බලන්න O1 මේක ගැටලුවක් නෑ ශේෂ්ත්‍රයේ අපි O1 හා O2 කියලා ලක්ෂ්‍ය දෙකක් තෝරාගත්තා O1 ලක්ෂයේ මේසේ තියලා පටල ගන්න එපා උතුරු දිශාව සලකුණු කරගන්න මෙන්න O1 ලක්ෂයේ මේසේ තිබ්බා මේසේ තියලා උතුරු දිශාව සටහන් කරගත්තා right ඊට පස්සේ පළවෙනි මේ පියවර හරි ඊළඟ එකේ අපි හිටියේනේ පොළොව මත පිහිටි O1 ලක්ෂයේ කඩදාසියේ O1 ලෙස සලකුණු කරා හරි අපි දන්නවා දැන් වීඩියෝ එහෙම බලලා කතා කරලා ඉන්න මේ O1 ස්ථානයේ අපි මේසේ සවි කරලා මේසේ මත පිහිටි ලක්ෂයේ පොළොව මත පිහිටීම හොයාගත්තා නැත්නම් පොළොව මත පිහිටි ලක්ෂයේ මේසේ මත පිහිටීම සලකුණු කරා අපි අර ළඹේ සහ යෝ මුල්ව භාවිතා කළා right අපි එක හොයාගත්තා ඒ පියවරත් හරි එහෙනම් ඊළඟට එහි ඇල්පෙනිත්තක් ගසා ඒට ගෑවෙනසේ ඇලිඩේඩිය තියලා අන්න ඇල්පෙනිත්තක් ගහලා අර පොළොව මත පිහිටි ලක්ෂයේ මේසේ මත පිහිටීම හරි මැද මේසේ මැද සලකුණු කරා ඊට පස්සේ ඇලිඩේඩේ මේ ඇල්පෙනිත්තට ගෑවෙන විදිහට තියලා බලන්න එහි ඇල්පෙනිත්තක් ගසා ඒට ගෑවෙනසේ ඇලිඩේඩිය තබා O2 දෙස බලා රේඛාවක් ඇඳීම මේ බලන්න ඇල්පෙනිත් ඇලිඩේටේ ගෑවෙන විදිහට තියලා O2 දිහා බලලා රේඛාවක් අඳිනවා මේ O2 දිහා බලලා රේඛාවක් ඇඳ මේ වань O ඉස්සෙල්ලාම එහෙම ඇලිඩේටේ තියලා බලන්නකො ඇල්පෙනිත් ගෑවෙන විදිහට ඇලිඩේටේ තිබිලා අර ඉදිරියෙන් තියු ලක්ෂ්‍යයක් දිහා බලලා රේඛාවක් ඇඳේ ඔබ වීඩියෝ එකේ දැක්කේ ඉදිරියෙන් තියෙන ලක්ෂ්‍යයක් දිහා බලලා ඇලිඩේටියෙන් බලලා ඉදිරියෙන් තියෙන ලක්ෂ්‍යයක් දිහා බලලා රේඛාවක් අඳිනවා. එහෙනම් ඒකයි මෙතනත් කරන්නේ. right ඊට පස්සේ O1 සහ O2 දුර මැනලා සුදුසු පරිමාණයකට O2 ලක්ෂ්‍ය කඩදාසිය සලකුණු කරනවා. අපිට පුළුවන් මේ දිග මනින්න. O2 වලින් නම් O1 ට තියෙන දුර මිනුම් පටියකින් මැනලා සුදුසු පරිමාණයකට අපිට මේ O2 දුර දිග කඩදාසිය මත සලකුණු කරන්න පුළුවන්. right පැහැදිලි. කෙලින්ම වීඩියෝ එක පෙන්ලා පටන් ගත්ත ඒකයි. කෙලින්ම වීඩියෝ එක ඔලුවට දාගන්න. ගේමක් නෑ, ඇති දෙයක් නෑ. නැවත බලන්න වීඩියෝ එක එතකොට. එච්චරයි. right හරි. O1 සහ O2 දුරු මැන සුදුසු පරිමාණයකට O2 ලක්ෂයේ කඩදාසිය සලකුණු කරන්න පුළුවන්. ඊළඟට right මෙන්න මේ රේඛාව පාදම් රේඛාව කියලා අපි හඳුන්වනවා. එතකොට කවුද? right මේ O1 සහ O2 මැනගෙන එක සුදුසු පරිමාණයකට O2 ලක්ෂයේ කඩදාසිය සලකුණු කරානේ.
අන්නේ රේඛාව අපි හඳුන්වනවා එතකොට පාදම් රේඛාව කියලා. ඒ රේඛාව අපි එතක හඳුන්වනවා පාදම් රේඛාව කියලා. right baseline. ඊට පස්සේ අරිය ක්‍රමේදී කරා වගේ දරුවනේ බලන්න අරිය ක්‍රමේදී වගේ මැනියතු ලක්ෂ දිහා බල්ලා කඩිරි අඳිනවා මේ බලන්න. ඊට පස්සේ අරිය ක්‍රමේදී වගේ මැනියතු ලක්ෂ දිහා බලලා මේ බලන්න කඩිරි අඳිනවා. මේ අරිය ක්‍රමේදී වගේ මැනියතු ලක්ෂ දිහා බලලා කඩිරි අඳිනවා මේ බලන්න මේ අරිය ක්‍රමේදී වගේ අපි මොකද කරන්නේ මේ මැනියතු ලක්ෂ දිහා බලලා මේ බලන්න කඩිරි අඳිනවා. මේ දෙවෙනි ස්ථානයට ගෙනහිලා කරද්දිනොත් එහෙමයි මේ අරිය ක්‍රමේදී වගේ අර මැනියතු ලක්ෂ දිහා ඇලිඩේඩයෙන් බලලා කඩිරි අඳිනවා. ඊටාම පැහැදිලි දරුවනේ ඊටාම පැහැදිලි. ඔබ බොරුවට සංකීර්ණ කරගන්න එපා. සරල ක්‍රියාවලියක්. ඒ සරල ක්‍රියාවලිය ඔබ සංකීර්ණ කරගන්න එපා දුවේ පුතේ. අරිය ක්‍රමේදී වගේ අපි අර මායිම් දිහා බලලා අපි මොකද කරන්නේ කඩිරි අඳිනවා. right ඊට පස්සේ මේසේ අර වගේම O2 ලක්ෂයට ගෙනහිල්ලා මොකද කරන්නේ O2 වෙතට ගෙනහිල්ලා O1 සහ O2 එකම සිරස් රේඛාවේ සිටනසේ සවි කරනවා සෙන්ටරින් කරනවා right අන්න බලන්න ඊට පස්සේ මේසේ O2 ලක්ෂයට අරන් යනවා මේ බලන්න plane table at O2 O2 ලක්ෂයට අරන් ගිහිල්ලා මොකද කරන්නේ O2 ලක්ෂයට අරන් යනවා ඊට පස්සේ ඉන්පසු මේසේ O2 ලක්ෂයට ගෙන ගොස් O1 සහ O2 එකම සිරස් රේඛාවේ සිටින විදිහට සෙන්ටරින් කරනවා right ඊට පස්සේ මේසේ කරකවලා O1 දිශාවටම මේසේ දිශානතිය සකසා ගන්නවා මේසේ කරකවලා O1 දිශාවටම මේසේ දිශානතිය සකස් කර ගන්නවා බලන්න මේසේ කරකවා O1 සිට දිශාවටම මේසේ දිශාව සකස් කර ගන්නවා ඊට පස්සේ O2 ලක්ෂයේ L පෙනිත්තක් ගහලා අදාළ ලක්ෂවලට කඩිරි ඇඳීම සිදු කරන්න පුළුවන් O2 ලක්ෂයේ L පෙනිත්තක් ගහලා මේ අදාළ ලක්ෂවලට කඩිරි ඇඳීම සිදු කරන්න පුළුවන් මේ බලන්න O2 ලක්ෂයට L පෙනිත්තක් ගහලා අදාළ ලක්ෂවලට කඩිරි ඇඳීම සිදු කර ගන්නවා අදාළ ලක්ෂවලට කඩිරි ගැසීම සිදු කර ගන්නවා right ඊට පස්සේ O1 සිට අඳින O2 රේඛාව බලන්න O1 සිට අඳින ලද රේඛා O1 වල ඉඳන් අඳින ලද රේඛා බලන්න දරුවනේ O1 සිට අඳින ලද රේඛා මේ තියෙන O1 සිට අඳින ලද රේඛා O1 සිට අඳින ලද රේඛා O2 සිට අඳින ලද රේඛා වලින් කැපෙන ලක්ෂයා කරමින් right O1 වල අඳින රේඛා බලන්න right ඊට පස්සේ O2 බලන්න O1 සිට අඳින ලද රේඛා O2 සිට අඳින ලද රේඛා වලින් කැපෙන ලෙස යා කරමින් සිතියම සම්පූර්ණ කරන්න පුළුවන්. සිතියම සම්පූර්ණ කරන්න පුළුවන්. මේ ක්‍රමේදී මැනිය යුත්තේ විශේෂයෙන්ම අපි කියනවා O1 සහ මේ තියෙන O1 නේ O1 සහ O2 අතර දුරයි මනින්නේ. බලන්න විශේෂත්වයේ මේ ක්‍රමේදී මැනිය යුත්තේ මොකද්ද? O1 සහ O2 අතර දුර. ඇයි මේ ස්ථාන දෙකක් අතරනේ අපි තලමේසය සවි කරගත්තේ ස්ථාන දෙකේදීම පැහැදිලි. එහෙනම් අපි අන්තර්ඡේදන ක්‍රමයයි කතා කරේ දරුවනේ බලන්න. අන්තර්ඡේදන ක්‍රමයේ ඉන්ටර්සෙක්ෂන් මෙතඩ් එක නැත්නම් අපි ඒකට ත්‍රිකෝණීකරණය කියලාත් කියනවා. right? හරි දරුවනේ. අපි යනවා පරික්‍රමණ ක්‍රමය නැත්නම් traversing method එක. බාධක තියෙනවා නම් ඉදමක බාධක මග හරවමින් මැනුම කරන්න පුළුවන් ක්‍රමයක් විදිහට දරුවනේ විශේෂයෙන්ම මේ පරික්‍රමණ ක්‍රමය නැත්නම් traversing method එක අපිට හඳුන්වන්න පුළුවන්. බාධක තියෙනවා නම් ඊට මේ බාධක මග හරවමින් මතක තියාගන්න පරික්‍රමණ ක්‍රමය නැත්නම් traverse method එක traversing ක්‍රමය. මෙන්න මේ traversing ක්‍රමයේ දරුවනේ ඊට මේ බාධක තියෙනවා නම් ඊට මේ බාධක මග හරවමින් මැනීම සිදු කරන්න පුළුවන් ක්‍රියාවලියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේකෙත් රූපයේ පරිදි A ලක්ෂයේ මේසේ A ලක්ෂයේ තබා දිශාව ලකුණු කරලා අර වගේම කඩදාසිය මත අර පොළොව මත පිහිටි ලක්ෂයේ මේසේ මත පිහිටි ලක්ෂයේ සලකුණු කිරීම සිදු කරන්න තියෙනවා. මෙන්න රූපය A ලක්ෂයේ තියලා මේසේ මට්ටම් කරලා පොළොව මත පිහිටි ලක්ෂය කඩදාසිය මත මේ A ලක්ෂය පිහිටීම සිම්පල් A ලක්ෂයේ පිහිටවීම සිදු කරන දරුවණේකෙදී right රූපේ පරිදි මේ බලන්න රූපේ පරිදි මේසේ A ලක්ෂයේ තබා දිශාව සලකුණු කරනවා කඩදාසියේ
කඩදාසිය මත සිම්පල් ඒ ලක්ෂ්‍ය ලකුණු කරනවා මේසේ මත පිහිටීම පොළොව මත ලක්ෂ්‍ය මේසේ මත පිහිටීම ඊට පස්සේ මෙහි ඉඳන් B ලක්ෂ්‍යය හා E ලක්ෂ්‍යය දෙසට රේඛා ඇඳගෙන AE හා AB දුර මැන සුදුසු පරිමාණයකට BE ලක්ෂ්‍ය කඩදාසියේ සලකුණු කරනවා රයිට් මේ බලන්න හරි B හා E ලක්ෂ්‍යයට රේඛා බලන්න මේකෙදි මොකද කරන්නේ අපි මේ සිට කැපිටල් B හා සිම්පල් E ලක්ෂ්‍ය දෙසට රේඛා ඇඳගෙන මේ බලන්න කැපිටල් B හා මේ බලන්න මේ කැපිටල් B හා කැපිටල් E ලක්ෂ්‍ය දෙසට රේඛා ඇඳගෙන මේ බලන්න කැපිටල් B හා කැපිටල් E ලක්ෂ්‍ය දෙකට රේඛා ඇඳගෙන බලන්න කැපිටල් B හා කැපිටල් E ලක්ෂ්‍ය දෙසට රේඛා ඇඳගෙන AE හා AB මේ කැපිටල් AE හා කැපිටල් AB දුර මැන සුදුසු පරිමාණයකට BE ලක්ෂ්‍යය මොකද කරන්නේ අපිට ලකුණු කරගන්න පුළුවන් කඩදාසි මේ බන් ලකුණු කරලා තියෙනවා AE හා මේ බලන්න AE හා මේ කැපිටල් AE හා කැපිටල් AB බලලා මේ බලන්න සුදුසු පරිමාණයකට මේ AE හා මේ ලකුණු කරලා තියෙනවා මේ සුදුසු පරිමාණයකට ලකුණු කරගෙන තියෙනවා බලන්න කැපිටල් AE හා AB දුර මැනගෙන මේ කැපිටල් AE සහ කැපිටල් AB දුර මැනගෙන කැපිටල් A හා කැපිටල් AB දුර මැනගෙන සුදුසු පරිමාණයකට මේ බලන්න සිම්පල් B හා සිම්පල් E ලක්ෂ්‍යය කඩදාසියේ ලකුණු කරගන්නවා මේ බලන්න සුදුසු පරිමාණයකට මේ බලන්න මේ බලන්න මේ සිම්පල් මේ බලන්න මේ සිම්පල් E ලක්ෂ්‍ය ලකුණු කරගන්නවා මොකද්ද සුදුසු පරිමාණයකට මේ බලන්නකෝ සිම්පල් B හා සිම්පල් E ලක්ෂ්‍ය ලකුණු කරගන්නවා මේ සුදුසු පරිමාණයකට මේ වල සිම්පල් B හා සිම්පල් E ලක්ෂ්‍ය ලකුණු කරගන්නවා මේ කඩදාසියක පරිමාණයකට ලකුණු කරගන්නවා මේ කඩදාසියේ සුදුසු පරිමාණයකට ලකුණු කරගන්නවා මේ සිම්පල් E හා මේ සිම්පල් E හා සිම්පල් B ලක්ෂ්‍ය කඩදාසියේ ලකුණු කරගන්නවා සුදුසු පරිමාණයකට දරුවනේ මම හිතන්නේ ඊ타ත්ම පැහැදිලි උපරිම පැහැදිලි කරලා දීලා තියෙන දරුවනේ රයිට් හරි ඊට පස්සේ මේ විදිහට මේසේ B ලක්ෂ්‍යයටත් අරන් ගිහිල්ලා සිම්පල් B හා කැපිටල් B සමපාත වනසේ සවි කරන්න ඕනේ සිම්පල් B හා කැපිටල් B සමපාත වනසේ මේ බලන්න රයිට් සිම්පල් B හා කැපිටල් B සමපාත වෙනසේ සවි කරන්න ඕනේ මේ විදිහට බලන්න දරුවනේ මේ ආකාරයට ඒ විදිහටම මේසේ විවිධ ස්ථානවලට අරයි යන්න පුළුවන් භූමියේ බලන්න මේසේ B ලක්ෂ්‍යයට ගෙන ගොස් සිම්පල් B හා කැපිටල් B සමපාත වනසේ සවි කරන්න ඕනේ ඒ වගේම BA රේඛාව දිගේ ඇලිඩේඩිය තියලා සිම්පල් BA රේඛාව දිගේ ඇලිඩේඩිය තියලා මේ බලන්න මේ බලන්න සිම්පල් BA රේඛාව දිගේ ඇලිඩේඩිය තියලා මේ බලන්න මේ සිම්පල් BA රේඛාවනේ මේක සිම්පල් BA රේඛාව දිගේ ඇලිඩේඩිය තියලා බලන්න මේ රයිට් සිම්පල් BA රේඛාව දිගේ ඇලිඩේඩිය තියලා කැපිටල් A දිහා බලමින් මේසේ දිශාව සකස් කරගන්න ඕනේ කොයි දිහාද බලන්නේ කැපිටල් A දිහා බලලා මේසේ දිශාව සකස් කරගන්න ඕනේ සිම්පල් BA රේඛාව දිගේ ඇලිඩේඩිය තියලා කවුරු දිහාද බලන්නේ කැපිටල් A දිහා බලන්නේ කැපිටල් A දිහා බලලා මේසේ දිශාව සකස් කරගන්න ඕනේ කැපිටල් A දිහා බලලා මේසේ කරකවල දිශාව සකස් කරගන්න ඊට පස්සේ මොකද්ද කරන්නේ C දිශාවට රේඛාවක් අදිනවා C දිශාවට රේඛාවක් අදිනවා සකස් කරලා මේ බලන්න සකස් කරලා ඊට පස්සේ මේ බලන්න කැපිටල් C දිශාවට රේඛාවක් අඳිනවා මේ කැපිටල් C දිශාවටත් බලලා කැපිටල් C දිශාවටත් රේඛාවක් අඳිනවා කැපිටල් C දිශාවටත් රේඛාවක් අඳිනවා මේ ඊට පස්සේ කැපිටල් BC දුර මැනලා මේ කැපිටල් BC දුර මනිනවා මිනුම් පටියෙන් මයින්න පුළුවන් කැපිටල් BC කියන දුර මැනලා සිම්පල් C ලක්ෂ්‍යය මේ බලන්නකෝ පුතේ පරිමාණයට ලකුණු කරලා තියෙන්නේ තවත් මොනවද පුතේගේ වැඩි දුර කියන්නේ ඊටාම පැහැදිලිනි පුතේ මේ බලන්නකෝ එතකොට කැපිටල් BC දුරම අයින්න කියනවා මේ කැපිටල් BC දුරම අයින්න කියනවා කැපිටල් BC දුර වැලා මේ බලන්න සිම්පල් C පරිමාණයට ලකුණු කරනවා කඩදාසිය මත සිම්පල් C පරිමාණයට ලකුණු කරගන්නවා මේ විදිහට C ලක්ෂයටත් D ලක්ෂයටත් ගමන් කරන්න ඕනේ දරුවනේ D ලක්ෂයේදී E දිහා බලලා මේ බලන්නකෝ මේ D වලදී මේ E දිහා බලලා අඳින රේඛාව මේ බලන්න මේ D වලදී මේ බලන්නකෝ D වලදී E දිහා බලලා අඳින රේඛාව D ලක්ෂයේදී E දෙස බලා අඳින රේඛාව කැපිටල් A ලක්ෂයේ සිට මේ
කැපිටල් A වල ඉඳන් ලකුණ කරපු කැපිටල් A වල ඉඳලා ලකුණ කරපු මෙන්න මේ සිම්පල් ඊලක්ෂය හරහා යන්න ඕනේ. හරියටම හරිනේ. සිම්පල් ඊලක්ෂය හරහා යන්න ඕනේ ද පුතේ. රයිට්. මේ ක්‍රමයේදී අපිට මිනුම් දෝෂ තියෙනවා නම් ඒක සකස් කරගන්න පුළුවන්, හොයා ගන්න පුළුවන්. එහෙනම් බාධක තියෙනවා නම් ඉඩ මේ බාධක මගහරවමින් මිනුම් කරන්න පුළුවන් ක්‍රමයක් විදිහට දරුවනේ අපිට මේ විශේෂයෙන්ම මේ ක්‍රමය traversing method එක හඳුන්වන්න පුළුවන්. right පරික්‍රමන ක්‍රමය නැත්නම් traversing method එක අපිට හඳුන්වන්න පුළුවන් දරුවනේ. එහෙනම් විශේෂයෙන්ම ඊළඟට අපිට අවසන් වශයෙන් කතා කරන්න තියෙන දරුවනේ අපි ප්‍රධාන ක්‍රම ටික මේ මිනුම් ක්‍රම තුන කතා කරා දුවේ පුතේ. right ඊට පස්සේ ප්‍රශ්නත් එක්ක අපි මේක ඔබත් එක්ක සාකච්ඡා කරනවා ඊළඟට ගැටලුත් එක්ක සමාලෝචන ප්‍රශ්න වලදී පාඩම අවසානයේ දුවේ පුතේ. right ඉතින් දුවේ පුතේ අපි දැන් කතා කරනවා මේ තලමේස මැනුම ආශ්‍රිතව සිදු වෙන්න පුළුවන් දෝෂ කිහිපයක් සම්බන්ධයෙන් අපි ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ. බලමු මේ තලමේස මැනුම සිදු කරගෙන යනකොට අපිට ඇති වෙන්න පුළුවන් මේ තලමේස මැනුම ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් දෝෂ මොනවද කියලා ඉදුවේ පුතේ අපි දැන් ඔයත් එක්ක සාකච්ඡා කරන්න එන ඔබත් එක්ක අපි බලමු. එකක් තමයි දරුවනේ තලමේසෙහි මතු පිට තලය තිරස් සුමට පෘෂ්ඨයක් නොවීම. එහෙමනොත් මේ වැඩේ කරන්න අවුල්. අපි කිව්වේ මේක හොඳින් පදම් කළ මේක හොඳ විශේෂයෙන් හොඳ විශේෂ ලෑලි වලින් තේක්ක වැඩි පදම් කරපු ලී වලින් සකස් කරපු පෘෂ්ඨයක් තලයක් වෙන්න ඕනේ පුතේ. මේ තලමේසේ මතු පිට තලය මේ මතු පිට ස්පේස් එක මතු පිට සුමට පෘෂ්ඨයක් නොවුනොත් ඒක දෝෂයක්. සුමට පෘෂ්ඨයක් නොවීම දෝෂයක්. ඒ ආශ්‍රිතව මේ තලමේස මැනුම ආශ්‍රිතව සිදුවන්න පුළුවන් දෝෂ වලින් එකක් තමයි දරුවනේ තලමේසේ මතු පිට තලය තිරස් සුමට පෘෂ්ඨයක් නොවීම දෝෂයක්. ඊළඟට ඇලිඩේඩේ කෝදු ආශ්‍රිත ප්‍රදේශයේ ඍජු නොවීම ගැටලුව. මේ ඇලිඩේටේ කෝදු ආශ්‍රිත ප්‍රදේශයේ ඍජු නොවුනොත් කෙලින් තියෙන්නේ නැත්නම් ඒක දෝෂයක්. බලන්න ඇලිඩේඩේ කෝදු ආශ්‍රිත ප්‍රදේශයේ ඍජු නොවීම. ඊළඟට තෙපාවට තලමේසේ තදින් සවි නොවීම. මල කෙලිය සෙවෙන්නේ එහෙම වෙන්න බෑ. තෙපාවට මේසේ තදින් සවි නොවලා තිබ්බොත් ඒකත් තලමේස මැනුම ආශ්‍රිතව සිදුවෙන්න පුළුවන් දෝෂයක්. ස්ථාවරව තදින් හොඳින් තලමේසේ අර ට්‍රයිපෝඩ් එක තෙපාවට සවි වෙලා තියෙන්න ඕනේ. තෙපාවට තලමේසේ තදින් සවි වෙලා තිබෙන්නේ නැත්නම් දරුවනේ ඒකත් විශාල දෝෂයක්. එහෙනම් මාලිමා වාසිත දෝෂ ඇති වෙන්න පුළුවන් දරුවනේ. right ඇලිඩේඩේ කෝදු වාසිත ප්‍රදේශයේ ඍජු නොවීම සිද්ධ වෙන්න පුළුවන්. තෙපාවට තලමේසේ තදින් සවි නොවීම සිද්ධ වෙන්න පුළුවන්. මාලිමා වාසිත දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තලමේසේ මධ්‍යගත කිරීමේදී හා මට්ටම් කිරීමේදී දෝෂ ඇති වෙන්න පුළුවන්. තලමේසේ මධ්‍යගත කිරීමේදී වගේම මේසේ මධ්‍යගත කිරීම මතකයි දුවේ පුතේ ඔබට වගේමද මට්ටම් කිරීමේදී සිදුවන දෝෂ අපිට මේකෙදී මේ තලමේස මැනුම් ආශ්‍රිත දෝෂ විදියට හඳුන්වන්න පුළුවන්. තලමේස මැනුම් ආශ්‍රිත දෝෂ විදියට දුවේ පුතේ අපිට ඒක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තව එකක් බලන්න. හරි එතකොට මෙතන බලන්න මධ්‍යගත කිරීම මොකක්ද මේ මධ්‍යගත කිරීම කතා කරන්නේ? දැන් තලමේසයේ පොළොව මත සවි කරපුවාම අර පොළොව මත පිහිටි ලක්ෂයේ මේසේ මත පිහිටීම අපි සලකුණු කරන්න ඕනේ. නේද? දරුවෝ දන්නවා දැන් ඒක හොඳටම දන්නවා වීඩියෝ එක බලලා අපි කියලා දීලා දරුවෝ හොඳටම දන්නවා ඒක පොළොව මත පිහිටි ලක්ෂයේ මොකද්ද? මේසේ මත පිහිටීම. අපි අර ළඹේ සහ යුවමුල්ලුව පෝකට් පම් බොබ් කියලා කියන්නේ නේද? ළඹේ භාවිතා කරලා අපි ඒක අර උඩ තලමේසයට අර උඩින් ඉහළින් මේක එල්ලලා අර ළඹේ එල්ලලා පහළට හරියටම සිරස්ව මේ ලක්ෂ දෙක එකම සිරස් රේඛාවක තියෙන්න ඕනේ. මතක තියාගන්න සෙන්ටරින් එකේදී නේද? මධ්‍යගත කිරීමේදී මේ ලක්ෂ දෙක එකම සිරස් රේඛාවකට ඇවිල්ලා තියෙන්න ඕනේ දුවේ පුතේ. අනිවාර්යයෙන්ම මේ ලක්ෂ දෙක අපි දන්නවා එකම සිරස් රේඛාවකට ඇවිල්ලා තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ මධ්‍යගත කිරීමේදී දෝෂ ඇති වෙන්න පුළුවන් පුතේ. ඒ වගේම තලමේසේ මධ්‍යගත කිරීමේදී හා මට්ටම් කිරීමේ දෝෂ ඇති වෙන්න පුළුවන්. දැන් අපි ඕගොල්ලෝ දැක්කා සුදුසු ලෙවල් උපකරණයක් භාවිතා කරලා අපි මේසේ මධ්‍යගත කරන්න ඕනේ. අපි මේසේ මට්ටම් කරන්න ඕනේ, ලෙවල් කරගන්න ඕනේ. ඉතින් මේ මේසේ මේ කියන්නේ තිරස්ව පවත්වා ගන්න ඕනේ. මේසේ කොහෙටවත් ආනත වෙන්න ඇලවෙන්න බෑ. ඉතින් අපිට පුළුවන් ස්පීඩ් තු ලෙවලයක් භාවිතා කරලා ඔයගොල්ලෝ දැක්කාර මට්ටම් බුබුලක් තිබ්බා මැද නේද? මැද මට්ටම් බුබුලක් සහිත
ස්පීතු ලෙවලේ මැද මට්ටම් බුබලක් සහිත ලෙවලේ තිබ්බ දරුවනේ මේ මට්ටම් මැද මට්ටම් බුබලක් සහිත ලෙවලේ භාවිතා කරලා මේසයෙන් තියලා අපිට කොහෙටවත් මේසය හරියටම මට්ටම් කරගන්න පුළුවන් තිරස්ව පවත්වා ගන්න ආකාරයට මේසේ ඒ ලෙවලේ මගින් අපිට ලෙවල් කරගන්න පුළුවන්. දැන් හිතන්න හදිස්සියේ ලෙවල් උපකරණයක් තිබෙන්නේ නැත්නම් අපිට පැන්සලක් හරි පෑනක් හරි භාවිතයෙන් මේ පැන්සල හෝ පෑන කිසිම දිශාවකට චලනය නොවන අවස්ථාවේදී මේසේ ලෙවල් කියලා අපිට කියන්න පුළුවන්. මේසේ මට්ටම් කියලා කියන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න දරුවනේ එතකොට තලමේසේ මධ්‍යගත කිරීමේදී වගේම මට්ටම් කිරීමේදී සිදුවන දෝෂ. ඉතින් මේ මධ්‍යගත කරන්න ගිහිල්ලා දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒකත් තලමේස මැනුම ආශ්‍රිත සිදුවෙන්න පුළුවන් දෝෂ වලින් එකක්. ඒ වගේම මට්ටම් කිරීමේ දෝෂ ඇති වෙන්න පුළුවන්. මට්ටම් උපකරණාශ්‍රිතව වගේම යොදා ගන්නා උපකරණාශ්‍රිතව මට්ටම් කිරීමේදී දුවේ පුතේ දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒකත් ගැටලුවක්. මේකෙදී ඇති වෙන දෝෂයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ මිනුම් ලබා ගන්නකොට අපි මේ මිනුම් ලබා ගන්නකොට පුතේ මොකද තලමේසේ සෙලවි අන්න බලන්න තලමේසේ සෙලවිලා එහි පිහිටීම වෙනස් වෙන්න පුළුවන් අන්න බලන්නකෝ. ඉතින් ඒකත් සැලකිය යුතු දෝෂයක් විදිහට ගන්න පුළුවන්. මේ තලමේස මැනුම ආශ්‍රිත සිදුවෙන්න පුළුවන් තවත් දෝෂයක් විදිහට දුවේ පුතේ අපිට කියන්න පුළුවන්. එහෙනම් මිනුම් ලබා ගන්න අවස්ථාවේදී මිනුම් ලබා ගන්නකොට අපි මේසේ සෙලවිලා රයිට් මේසේ සෙලවීම සිද්ධ වෙලා මිනුම් ලබා ගන්නකොට මේසේ හෙලවෙන්න පුළුවන්. ඉතින් මේ මේසේ හෙලවෙනකොට එහෙට මෙහෙට හෙලවෙනකොට පිහිටීම වෙනස් වෙනවා. පිහිටීම හරියට මෙහෙම වුණොත් වැඩි අවුල්. පිහිටීම වෙනස් වීම මගින් දෝෂ ඇති වෙන්න පුළුවන්. එහෙනම් දරුවනේ එතකොට මතක තියාගන්න මේ කතා කරේ තලමේස මැනුම ආශ්‍රිතව වෙන්න පුළුවන් දෝෂ කිහිපයක්. ඔබගෙන් විභාගයට අනිවාර්යෙන් අහන්න පුළුවන් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයක තලමේස මැනුම ආශ්‍රිතව සිදුවිය හැකි දෝෂ 3ක් සඳහන් කරන්න කියලා. එහෙනම් දරුවනේ බලන්න මෙතන දෝෂ අපි කීයක් කිව්වද? 1යි 2යි 3යි 4යි 5යි 6ක් කිව්වා. ඉතින් මේ දෝෂ 6න් ඔබට පැහැදිලිවම දෝෂ 3ක් වෙන් කරගන්න පාඩම් කරන්න පුළුවන්. අනිවාර්යෙන් මතක තියාගන්න පුළුවන් දරුවනේ 3ක් තමයි උපරිම ඇහුවොත් අහන්නේ. ඉතින් මේක බහුවර්ණ ප්‍රශ්නයකට අහන්න පුළුවන් දෝෂයක් වනුවේ නොයනුවේ කියලා අහන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඔබට වීඩියෝ එකක් බැලුවා. ඉතින් වීඩියෝ එක හරහා ඔබට බොහොම රසවත් අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වුණා. හරියටම ඔබ ශේෂ්ත්‍රයට ගිහිල්ලා මේ වැඩේ කරා වගේ. මෙතෙන්ට ඔබ ශේෂ්ත්‍රයට ගිහිල්ලා ඉඩමට අදාළ බිම් කොටසට ගිහිල්ලා ඔබ මේකට දායක වුණා වගේ ඔබට හොඳ දැනුමක් ආවා. අවශ්‍ය වෙනකොට නැවත නැවත වීඩියෝ එක බලලා දැනුම වර්ධනය කරගන්න දුවේ පුතේ. එහෙනම් අපි අද දවසේ ඕගොල්ලොත් එක්ක මේ කොටසින් කතා කරා දරුවනේ විශේෂයෙන්ම මේ තලමේස මේ කොටස යටතේ මේ තලමේස බිම් මැනීමේදී අපි යොදා ගන්නා ප්‍රධාන ක්‍රම 3කට මේ බිම් මැනීම සිදු කරා දරුවනේ. විශේෂයෙන්ම අන්තර්ඡේදන ක්‍රමය, පරික්‍රමණ ක්‍රමය, අරිය ක්‍රමය කියලා නේද දරුවනේ. ඊට පස්සේ අපි මේ තලමේසයට අදාළ ඊටම අනුරූප වෙච්ච ගැළපෙන තලමේස බිම් මැනීමේදී යොදා ගන්නා ඊටම ආවේනික වෙච්ච උපාංග ගැන කතා කරා දරුවනේ. උපකරණ ගැන කතා කරා. අනිවාර්යයෙන්ම ස්ථීරව විභාගයට අහනවා දුවේ පුතේ. මම හිතනවා ඔබට ඉතාම පුළුල් දැනුමක් ලැබෙන්නේ නැති ඔබට මේක හොඳින් අවබෝධ කරගන්න ඕනේ. මොකද සරල ක්‍රමයක් දරුවනේ. ඉතින් අවබෝධ කර ගැනීමත් සරලව අවබෝධ කරගන්න අපේ ඔළුව මනස නිර්වුල්ව තියෙන්න ඕනේ. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි ඔබත් එක්ක ඊළඟ කොටසින් එකතු වෙනවා. බිම් මැනීම සහ මට්ටම් ගැනීමට අදාළ ඊළඟ පාඩම් කොටසෙන් අපි ඔබත් එක්ක එකතු වීමට බලාපොරොත්තු වෙනවා.